අපි මෑතකදී මතක් කළා ප්‍රකාශනයක් විදියටම යමක් අතහරින්න තියෙන්නේ අතහරින්න දෙයක් තිබ්බොත් යම් අවස්ථාවක අතහරින්න දෙයක් නැති වෙලා යනවද කියන්නේ දේවල් වීම නැති වෙලා යනවද එතකොට අතහරින්න දෙයක්කුත් නැති වෙලා යනවා හිතේ ඒ කියන්නේ අවිද්‍යාව මූලික කරගෙන දේවල් වල පැනවීමක් තියෙනවා ඒ තාක්කල් අතහරින්න දේවලුත් තියෙනවා රැස් කරන්න දේවලුත් පැනවෙනවා ආරක්ෂා කිරීමුත් පැනවෙනවා ඒවගේම ඒවයින් ඇත්වීමුත් පැනවෙනවා හැබැයි දේවල්වීම නැති වුණට පස්සේ යට පැනවෙන දෙයකුත් නැති වෙලා යනවා අතාරින්න දෙයකුත් නෑ ආරක්ෂා කරන්න දෙයකුත් නෑ ඉස්මතු කරන්න කියලා දෙයකුත් නෑ හංග ගන්න කියලා දෙයකුත් නෑ හැම අතකින්ම හිත නිදහස් වෙලා ගිහිල්ලා මොකද නියම විපස්සනා යෝගියෙක්ට නියම බුද්ධ ශ්‍රාවකයෙක්ට හෝ වේවා කිසිම රාමුවක් එයට නැහැ ආය මතක් කරන මොකද භාවනාවේ ධර්ම මාර්ගයේ යන අයට බොහොමත්ම සූක්ෂම විදියට නොයෙකුත් ආකාර දෘෂ්ටි උපාදානය වෙනවා කාලයක් යද්දී නොයෙකුත් ආකාරය අදහස් වලට අපි බැස ගන්නවා එක්කෝ අපි මෙසේ වෙන්න ඕන මෙසේ නොවෙන්න ඕන එහෙමත් නැත්තම් මේ දේවල් මේක මෙහෙමයි අරක මෙහෙමයි එහෙම නැත්තම් මේක අපි උදාහරණයකට තව පිරිසක් වැටෙන්න පුළුවන් දැන් උදාහරණයක් දැන් අපේ සමාජයේ ඉන්නවා නොයෙකුත් ස්වාමීන් වහන්සේලා දැන් අපිට දැන් අපි පවයි ඒ කාලේ ධර්මය අහපු සමහර ස්වාමීන් වහන්සේලා කොටසක් ඉන්නවා ධර්මයට විස්තර කරනවා අපි නිවන් දකින්න නම් අනිවාර්යයෙන්ම කැලේ යන්නට ඕන සම්පූර්ණයෙන්ම වෙන් වෙලා භාවනා කරන්නට ඕන එහෙම කියලා තවත් ස්වාමීන් වහන්සේලා අපිට හම්බ වෙනවා උන්වහන්සේලාගේ ඉගැන්වීම නිවන් දකින්න කැලේ ගිහිල්ලා බෑ සමාජයේ ඉඳලා මිනිසුත් එක්ක ගැටි එතන ඒවා විපස්සනා කරමින් එහෙම තමයි නිවන් දකින්න ඕනේ කියලා. සත්‍ය වශයෙන්ම මේ කතා දෙකටම අපිට හරි මේ කතා දෙකෙන් මේ කතා දෙකම අපිට බැහැර කරන්නට බෑ. එක අන්තයක් හරි ගන්නවයි කියන්නෙම අපි සිද්ධ කරන්නේ වැරැද්දක්. මොකද මේ කතා දෙක තුලම සත්‍යතාවයක් තියෙනවා. අපි බලන්න ඕනේ මෙච්චරයි බුදුරජාණන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රය දේශනා කරනවා. මහණෙනි මම දේශනා කරපු විනය අඩු කරන්න එපා කියනවා. සිල්පද අමතක කරන්න බැහැර කරන්න එපා කියනවා. ඒ වගේම මම දේශනා නොකරපු සිල්පද කිසි දෙයක් එකතු කරන්නත් එපා කියනවා. එතකොට මේ ග්‍රාමවාසීව සමාජයත් එක්ක ගැටෙමින් ඉදීමත් නැත්තම් සම්පූර්ණයෙන්ම කැලේකට වෙලා හුදකලා වීමත් එක පුද්ගල බද්ධ කාරණාවක් විදියටයි තමන්ට කැමති විදිහට තෝරගන්න කියලායි බුදුරජාණන් වහන්සේ සලසලා දුන්නේ. නැත්තම් එහින්දා මේ සමාජයේ අපිට දකින්න තියෙන ඉගැන්වීම් වලට අපිට පහර ගන්න කොයි වෙලාවෙවත් හැකියාවක් නැති වෙලා යනවා. අපිට තියෙන එක උපේක්ෂාවෙන් ඒ පැති සියල්ල බාර ගන්න. මොකද සමහරක් ඒවා තියෙනවා අර කිව්වා වගේ කැලේම යන්න උනා කියනවා. තවත් සමහරු කියනවා ඒව අවශ්‍ය නැහැ. සමාජයත් එක්ක ගැටෙමින් මේක විපස්සනා කරමින් ගොඩ යන්න ඕන කියලා. ඒ කාරණා දෙක තුලම ඇත්තක් තියෙනවා. වෙයි ධර්මයේ හොඳ ඇසූපිරු තැන් තියෙන කෙනා මේ දෙකම
බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරපු ක්‍රම දෙකක් කියන එක තේරුම් අරගෙන මේක ක්‍රමයක් එක්කවත් ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ. තමන්ට පහසු මොකද්ද? තමන්ට හිත එකක කරගන්න පහසු මොන ප්‍රතිපදාවෙන්ද? තමන්ට පහසුවෙන් හිත සමාධිමත් වෙන්නේ මොන ප්‍රතිපදාවෙන්ද? ඒ ප්‍රතිපදාව වලලා තමන්ට කෙලෙස් වැඩෙන්නේ නැද්ද? අන්න ඒ ප්‍රතිපදාව තෝරා අරගෙන යට ඉස්සරහට යන්නට පුළුවන්. ඊළඟට තව කාරණා කීපයක් මම මතක් කරන්න කියලා හිටියා. තව දෙයක් මුදිතාව. අපි ඉස්සරහට ධර්මෙන් දියුණු වෙද්දී මේ මුදිතාව කියන ගුණය මේ පොඩි කාරණා මට එහෙම මතක් වෙච්ච දේවල් ඔයගොල්ලන්ව දැනුවත් කරන්න කියලා. ලොකු දේවල් අපි කරනවත් එක්කම ලොකු විපස්සනා ආදී භාවනා කරනවත් එක්කම මේ මුදිතාව වගේ මේ බ්‍රහ්ම විහරණ වගේ පුංචි ගුණත් අපි තුල වැඩෙන්නට සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් අවබෝධය මෝරද්දී අතහැරීම, දානය, මුදිතාව මේ ආදී සියල්ල ඉබේම හිතේ වැඩෙන්න පටන් ගන්නවා. ඉවසීම, මුදිතාව, මෛත්‍රිය, කරුණාව ධර්ම මාර්ගයේ ශක්තිමත් කෙනෙක් තුළ විද්‍යමාන වෙන ලක්ෂණ. ඒක සමහරකට අලුතෙන් අමුතුවෙන් වඩන්න අවශ්‍යත් නැහැ. හැබැයි ඒ කෙනා තුළින් ඒ ස්වභාවයෙන් උතුරා යනවා. එක ලක්ෂණයක් එයාගේ ප්‍රතිපදාව නිවැරදි කියලා අපිට හගින්න පුළුවන් විදිය. මුදිතාව කියලා කියන්නේ මොකද්ද? අන් අයගේ සැප කැමතිකම. මෙයා මට වඩා සීලයෙන් ශක්තිමත් වේවා කියලා තමන්ට හිතන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕන. අනේ මෙයා මට වඩා වීරිය මගේ වැඩේවා කියලා දැකලා සතුටු වෙන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕන. අනේ මෙයාට මට වඩා හිත සමාධිමත් වේවා. මටත් වඩා මෙයා හොඳට සිහිය පවත්වාවා. මටත් වඩා මෙයාගේ ප්‍රඥාව දියුණු වේවා කියලා. මුදිතාව වඩා ගන්න පුළුවන් වෙන්නට ඕන. ඒ වගේම අනේ මට වඩා මෙයා ආයුෂයෙන් වැඩේවා. අනේ මට වඩා මෙයා වර්ණයෙන් වැඩේවා. මෙයාත් මට වඩා තව ලස්සන වෙනවා. මටත් වඩා සපවත්ව ජීවත් වෙනවා. මටත් වඩා ආයුෂ භුක්ති විඳිනවා. මටත් වඩා ප්‍රඥාව කාය ශක්තිය තියන් ඉන්නවා කියලා. මුදිතාවාදී ගුණත් නියම භාවනා යෝග්‍ය තුල ගොඩ නැගෙනට අත්‍යවශ්‍ය සාධක බවට පත් වෙනවා. තව කාරණාවක් විදියට ඡාගානුපස්සනාව මතක් කරන්න හිතුවා. ඡාගානුපස්සනාව කියලා කියන්නේ තමන් දුන්නු දානයන් මතක් කරලා භාවනා කරන්න පුළුවන් හැකියාව. අපි ඇත්තටම දන් දෙන්නේ මොකටද? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චිත්ත අලංකාරං චිත්ත පරික්කාරං දානං දේති කියලා. හිතේ අලංකාරය පිණිස, සිතේ පරිස්කාරය පිණිස දන් දෙන්න කියලා. පින කියන්නේ දන් දෙන ඔබද? පින කියන්නේ දන් දුන්නු භාණ්ඩයේද? කෙනාවද? එවන් නැත්නම් පින කියන්නේ දන් දීමද? මොකක්ද? පින කියන්නේ මේකක්වත් නෙමෙයි. පින කියන්නේ දන් දෙන වෙලාවේ ඇති වෙන හිතේ සතුටට. සිතේ අලංකාරවත් බව. සිතේ පිරුණු කුල්මත් වෙච්ච ස්වභාවය. ඒ වගේම තව දේශනා කරනවා හදයන් පුනාතීති පුඤ්ඤං චිත්තං පුනාතීති පුඤ්ඤං කියලා. හිතේ පිනායාම පින බවට පත් වෙනවා. හදවතේ පිනායාම පින බවට පත් වෙනවා. එතකොට හදවත පිනා යනවන යම් කාරණාවකින් තමන් පින් කරගන්නවා කියලා කියන්නේ තමන්ගේ හදවත පිනා යන්න ඕන. ඒ වගේම හිත කියන්නේ පිනක් නම් සිද්ධ වෙන්නේ ඒක දැනෙනවා තැන් දෙකකට. එකක් තමයි තමන්ගේ ඔළුවට දැනෙනවා මොලේට. තව එකක් දැනෙනවා හදවතට. මේ හිතටයි හදවතේ තියෙන ඒ කියන්නේ පිනා යන ප්‍රබෝධමත් වෙච්ච බව, කුල්මත් වෙච්ච බවට කියනවා පින කියලා. එතකොට මේක
සමහරක් විට දෙන මනුස්සයට වඩා හොඳට බලන් ඉන්න මනුස්සෙක්ට අනුමෝදන් වෙලා ඇති කරගන්නත් පුළුවන්. මොකද පින සිද්ධ වෙන්නේ දක්ෂතාවය අනුව. ඉතින් මතක තියාගන්න ඕන පැවිද්දන්ටත් පින් අවශ්‍ය වෙනවායි කිව්වා බුදුහාමුදුරුවෝ. ස්ත්‍රීන්ටත් අවශ්‍ය වෙනවායි කිව්වා පින්. පුරුෂයන්ටත් අවශ්‍ය වෙනවා කිව්වා. ගිහියන්ටත් අවශ්‍ය වෙනවා කිව්වා. පැවිද්දන්ටත් අවශ්‍ය වෙනවා කිව්වා. හේතුව හැමෝම අනුභව කරන්නේ තමන්ගේ පරණ පිනක ගිවී යාමක්. හැමෝම ස්වාමීන් වහන්සේ නමක් වේවා, ගිහි කෙනෙක් වේවා, හිගන්නෙක් වේවා. සමහරක් විට කෙනෙක්ට දුක් ප්‍රතිපදාවේ නිවන් මඟ වඩන්න සිද්ධ වෙන්නෙත් පිනේ මදිකමක් හින්දා. ඒ කාලේ ස්වාමීන් වහන්සේලා හිටියා සමහරක් විට දානේ හම්බ වෙන්නේවත් නැහැ. සමහරකට දවස් දෙක බඩගින්නේ. මොකද මිත්‍යා දිට්ඨික මිනිස්සු ඉන්නේ. පින්ඩ පාතේ හම්බ වෙන්නේත් නැහැ. ඊළඟට සීවලි මහරහතන් වහන්සේ වගේ රහතන් වහන්සේලා හිටියා. ආයේ කෑමද බීමද කුටිද සේනාසනද කෙලින්ම සමහරක් ඒවා සුදු හඳුන් වලින් හදලා හම්බ වෙනවා. සමහරු රත්තරන් පේන්ට් කරලා හම්බ වෙනවා. සමහරු රත්තරන් පාට සෙවිලි කරලා හම්බ වෙනවා. නොයෙකුත් ආකාරයකින් ප්‍රත්‍යලාභ තියෙනවා. ඒක ඉවරයක් නෑ. එහෙමත් තිබ්බා. ඒ හැම එකටම හේතු වෙලා තිබ්බේ පින. මෙතන මේ කතාව ඇදිලා අපු හින්දා මතක් කරන්න හිතුවා. අපේ ලාංකීය සමාජය තුලත් සංස්කෘතිය තුලත් හරි පුහුදුන් අදහස් තියෙනවා. යම් කෙනෙක් ස්වාමීන් වහන්සේ නමක් හෝ වේවා, භාවනා යෝගියෙක් ගැන බලද්දී හෝ වේවා, ඒ කෙනා බොහොම අපේ මිනිස්සු අල්පේච්චයි කියලා දකින්නේ. බොහොම සාමාන්‍ය වචන විස්තර කරොත් බොහොම හිගන අදහසක් තමයි මිනිසුන්ට තියෙන්නේ. අපේ අල්පේච්චයි කියන්නේ බුදුරන් වහන්සේ ආශා අඩුයි කියන එක. එතකොට මහා ආර්යවංශ සූත්‍ර දේශනාවේ විස්තර වෙනවා. චීවර සන්තුට්ඨෝ හෝති ඉතරීතරේන චීවරේන ඉතරීතර චීවර සන්තුට්ඨියාච වන්නවාදී නච චීවර හේතු අනේසනං අපතිරූපං නාපජ්ජති අලද්ධාච චීවරං නපරිතස්සති ලද්ධාච චීවරං අනවිභූතු අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවී කියලා දේශනා කරනවා. ඒකේ තේරුම තමයි මහණෙනි මේ ශාසනයේ හික්මෙන භික්ෂුන් වහන්සේ මේ ලැබෙන සිවුරකින් ලැබෙන සේනාසනයකින් ඒ වගේම ලැබෙන ගිලම්පසකින් ලැබෙන පිණ්ඩපාතකින් සතුටු වෙනවා. නොලැබුණු පිණ්ඩපාත සේනාසන ගැන හිතා දුක් වෙන්නේ නැහැ. ඒ වගේම තමන්ට ලැබෙනවා නම් බාර ගන්නවා. නච චීවර හේතු චීවරයක් සේනාසනයක් ගිලම්පසක් පිණ්ඩපාතයක් වෙනුවෙන් අනේසනං අප්පතිරූපං නාපජ්ජති. අනිසියු සෙවීම් වලට හොයා යෑම් වලට ඒවා හම්බ කර ගැනීම වලට ඒ වගේම ඒවා පස්සේ හබාගෙන ගිහිල්ලා අනිසි ආකාරයෙන් ඒවා ඇති කර ගැනීම වලට පෙළඹෙන්නේ නැහැ කියලා. එතකොට බුදුරණවහන්සේ කතා කරන තැන ඇවිල්ලා අන්න එහෙම තැනක්. Tamanට ලැබෙනවා නම් තියනවා, ලැබෙන්නේ නැත්නම් නැහැ. හොයන්න යන්නේ නැහැ, වෙහෙසෙන්නේ නැහැ. මම නිතරම මතක් කරනවා. මොකද්ද? නිතරම මතක් කරන්නේ ධර්ම මාර්ගයේ අංක 1 ඇවිල්ලා මානසික නිදහස. අපි හැමදේම සිද්ධ කරන්නේ දුක අභිභව ජීවත් වෙන්න. හොඳට මතක තියාගන්න. නිවන් දකින්නවා කියන්නේ අමුතු දෙයක් ගිහිලා ලබා ගන්නවවත්, අමුතු දෙයකටපත් වෙනවවත් නෙමෙයි. නිවන් දකින්නවා කියන්නේ තනිකරම දුක අභිභව යාම. දුක ඉක්මවා ජීවත් වීම. යම් තාක් දෙයකින් හිතට පීඩාවටපත් කරනවද? දුකක් ඇති වෙනවද?
අන්න ඒක අතහැර දැමීම. උදාහරණයකට තමන්ට නොලැබිච්ච දෙයක් ගැන හිත හිතා ඒක හොයන්න, ඒක ලබා ගන්න තමන් දුක් විඳිනවා නම් ඒ කියන්නේ යාගේ මානසික නිදහසට කෙලින්ම ඒක පටහැනි දෙයක්. ඉතින් මේ ධර්ම මාර්ගයේ හික්මන කෙනෙක් අන්න ඒ වගේ දෙයකට යන්නේ නැහැ. එදිනෙදා ගිහි ජීවිතය තුළ පවා මේ දේවල් තමන්ට මතු කරගන්න පුළුවන්. තමන්ට ලැබෙනවා නම්, තමන්ට තියෙනවා නම්, තමන්ට නිකන් සාමාන්‍ය වචනේ කියන තමන්ට afford කරන්න පුළුවන් නම් තමන්ට ඒ පුළුවන් විදිහට ජීවත් වෙන්න. නැති දේවල් හොයා යාමවත්, ඒවා ගැන දුක් වෙවි සිටීමවත්, ඒ වගේම නැති දෙයක් හොයාගන්න හීනමවලා ලොකුවට වෙහෙසීමක්වත් සිද්ධ කරන්නේ නැතුව තියෙන ස්වභාවයේ යම්සේත ඒකෙන් තමන්ගිට පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න. ඒකට අපි කියනවා ලැබීම කියලා. එතකොට අපි කතා කරා ඡාගානුපස්සනාව කියලා. ඡාගානුපස්සනාවේදී මේ හිතේ පිනා යන, හදවතේ පිනා යන ගතියටයි පින කියන්නේ කියලා. දැන් උදාහරණයකට මම ඔබට කලින් මතක් කරලා තිබ්බා මගේ ගිහි කාලේදී පුරුද්දක් විදියට උදාහරණයකට රුපියල් 500ක කොට්ට 10ක් වෙන කෙනෙක් දෙන අවස්ථාවල් වල මගේ ස්වභාවය වෙලා තිබ්බේ එක මිනිසෙක්ට රුපියල් 5000ක විතර කොට්ටයක් දෙන එක. අනිත් දෙයක් දන් දුන්නත් ඒ කියන්නේ පිරිසට වඩා එක්කෙනෙක්ට හරි හොඳම දේ දෙන්න කැමැත්තක් තිබ්බා. ඒකට හේතුවක් තියෙනවා. බාල කොට්ට 10ක් 10 දෙනෙක්ට දීලා ලබන සතුටට වඩා මම දන්නේ පෞද්ගලිකව මට සතුටුයි එක්කෙනෙක්ට ලොකු දෙයක් දෙද්දී. හිතේ පිනා යාම, හදවතේ පිනා යාම වැඩි. ඒ වගේම Tamanට එක මතක් කරද්දිත් ඇති වෙන සතුට වැඩි 10 දෙනෙක්ට බාල 10ක් දෙනවට වඩා. මම දන්නේ පුද්ගල බද්ධ කාරණාවක් ඒකත්. Tamanට වැඩිපුර හිත පිනා යන්නේ යම් ආකාරයකින්ද ඒ විදිහට දන් දෙන්න. දන් දෙද්දී Tamanට වැඩිපුර හිත පිනා යන්නේ බාල වුණත් බොහෝ දෙනෙක් ඒකෙන් භුක්ති විඳිද්දී නම් ඒකෙත් කමක් නැහැ. හැබැයි තවත් කෙනෙක්ගේ හිත පිනා යන්නේ වැඩිපුරම හොඳම දෙයක් එක්කෙනෙක් හරි පාවිච්චි කරද්දී නම් ඒත් කමක් නැහැ. තමන්ගේ හිත වැඩිපුර පිනා යන, ප්‍රසාදයටපත් වෙන, හදවත පිනා යන යම් ක්‍රමවේදයක් ඇද යන්නේ ඒ ආකාරයෙන් තමයි අපි දන් දෙන්න ඕනේ. මොකද එතකොට සිද්ධ වෙන්නේ මොකද්ද? තමන්ට එක මතක් විදිහට පුදුමාකාර සතුටක් ඇති වෙනවා. ඒ වගේම ඒක පාවිච්චි කරන මනුස්සයටත් දැන් උදාහරණයකට හිතලා බලන්න. අපි පන්සලක භාවනා වැඩසටහනකට වගේ ගියාට පස්සේ ඕනතරම් පැදුරු තියෙනවා. බාල කොට්ට තියෙනවා. අපිට කවදාවත් මතක් වෙන්නේ නැහැ මේක කවුරු පූජා කරන්නේ නැද්ද? අනේ මේ මිනිහට පින් කියලා කියන්නේ. හැබැයි හිතලා බලන්න ඒ වෙනුවට පන්සලේ හොඳ මෙට්‍රස් ටිකකුයි හොඳ කොට්ට ටිකකුයි තිබ්බොත් මේ කවුද දන්නේ නැහැ පූජා කරලා තියෙන්නේ පුදුම පින් මේ මනුස්සයාට මෙහෙම කරපු එක නම් කියලා අපි හිතිනුත් පින් දෙනවා. ඒකයි සකස් කරලා දන් දෙනවා කියන්නේ. අන්න ඒ විදිහට දන් දුන්නොත් ඒ අයට පුළුවන් මේ ඡාගානුපස්සනාව කියන භාවනාව වඩන්න. ඡාගානුපස්සනාව වගේ භාවනා, සීලානුසති වගේ භාවනා, ඊළඟට දේවතානුසති වගේ භාවනා නිකන් හිතින් මවාගෙන භාවනා කරලා ප්‍රතිඵල ලබන්න ඇත්තටම අමාරුයි. අපේ අය කරනවා. ඒ වුණාට ප්‍රතිඵල අඩුයි. හැබැයි මේ ඡාගානුපස්සනාව කියලා කියන්නේ Taman දුන්නු දානයන් මෙනෙහි කර කරන්න පුළුවන් භාවනාවක්. මේකේ නියම ප්‍රතිඵලය තමයි මේකේ හරහා හිත ධානගත සමාධියකට පත් කරගන්න පුළුවන්. සම්මා සමාධිය දක්වා යන්න පුළුවන්. මේකේ ක්‍රමවේදය බවට පත් වෙන්නේ මෙයා දුන්නු යම් දානයක් මෙනෙහි කරලා ඉවර වෙලා නැවත මේක මතක් කරලා ඒ සතුට හිතට උපදවා ගන්නවා. ඒක තේරෙන්නේ එහෙම දානයක් දුන්නු කෙනාට. අන්න එතනදී ඔන්න Tamanට ප්‍රශ්නාර්ථයක් එනවා. Tamanට මැනගන්න පුළුවන් වෙනවා. Taman දන් දීලා තියෙන අනුකම්පාවටද? ඔහේද? එහෙම නැත්නම් දෙන්න ඕන හින්දාද? එහෙමත් නැත්නම්
හිතේ සතුටටද කියලා. බුදුහාමුදුරන් දන් දෙන්න කිව්වේ හිතේ සතුටට. හිත ප්‍රබෝධමත් කරගන්න. හිතයි හදවතයි පිනා යවන්න. අන්න ඒ විදියට කරාට පස්සේ මට මේක මතක් කර සතුට වෙන්න පුළුවන්. දැන් උදාහරණයකට මියන්මා වල වැඩේදී එහෙ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් මං හිතන්නේ ඔය පිරිසම අසංක මහත්තයට මං වෙනුවෙන් දාලා තිබ්බ සල්ලි වලින් මම නිතර එකතු වුණාට පස්සේ හොඳම જાතියේ මේ චොක්ලට්ස් වලින් දවල් දානෙට පූජා කරා සැරින් සැරේ. ඒතකොට ඒක මෙහෙම පූජා කරලා ඉවර වෙද්දි මට හරිම සතුටුයි. මොකද ඒ කියන්නේ ඔක බාල චොක්ලට් පූජා කරන්න සතුටක් එහෙම එන්නේ නැහැ. එච්චර සතුටක් නැහැ. දැන් හැමෝටම කවදාවත් හම්බෙන්නෙම නැති જાතියක් මේ විදිහට පූජා කරද්දි මටත් සතුටුයි, හම්බෙන මනුස්සයරත් සතුටුයි. ඒක මතක් කර මට සතුටු වෙන්න පුළුවන්. අනේ මං සංඝයා අරමුණු කරගෙන දෙන්න පුළුවන් හොඳම જાතිය චොක්ලට්ස් වලින් පූජා කරා කියලා. ඒක තෝරද්දිත් එහෙම තමයි ඒකේ අරන් එන මිනිස්සෙක්ට හරි කිව්වේ කඩේට ගිහිල්ලා අහන්න කියලා තියෙන හොඳම චොක්ලට් જાතිය අහලා හොඳම එකෙන් අරන් එන්න කියලා තමයි කියන්නේ. ගාන කිය හරි වේවා හොඳම එකෙන් අරන් එන්න කියලා. ඒකට ඒක මතක් කරදි මට අදටත් මුවගට සිනහාවක් නැගෙනවා. අන්න ඒක තමයි පින කියන්නේ. ඒකයි පිනේ මුල මැද අග මතක් කරලා සතුටු වෙන්න කියන්නේ. පිනක් මහත්ඵල මහානිසංස වෙන්න නම් දෙන්න කලිනුත් සතුටු වෙන්න ඕන. දෙන වෙලාවෙත් මහා සතුටක් තියෙන්න ඕන. දීලා ඉවර වෙලත් හිත පිනා යන්න ඕන. අන්න ඒක පින. අමුතු දෙයක් නෙමෙයි වෙන. හිතන් ඉන්න විදිය අමුතු අద్භූත දෙයක් නෙමෙයි. අන්න ඒක ඇති කරගන්නයි මේ නොයෙකුත් ආකාරයෙන් අපි දාඩි මහන්සි මිනිස්සු හම්බ කරගත්තු මුදල් වියදම් කරලා දන් දෙන්න ඕන. එහෙනම් මෙතන වැදගත්ම දේ හිත. දෙන දේවත් දෙන භාණ්ඩේවත් දෙන එකේ වටිනාකමටත් වඩා තමන්ගේ හිත කොච්චර සුන්දරයිද? තමන්ට කොච්චර සතුටු හිතෙනවද? ඒක තමයි දැනගන්න අත්‍යවශ්‍ය දේ. මෙන්න මේ විදිහේ පිනක් කරාට පස්සේ යාට මේක මතක් කර සතුටු වෙන්න පුළුවන්. දැන් මෙයා විතර්ක කරනවා, විචාර කරනවා. දැන් බලන්න කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දච්ච කුකුච විචිකිච්ඡා කියන පංච නීවරණ යටපත් කරන්න පුළුවන් වෙන්නේ විතර්කයක් සහ විචාරයකින්. ඒ කියන්නේ කුසල අරමුණකට හිත නැංවීමෙන් සහ කුසල අරමුණක හිත පැවැත්වීමෙන්. දැන් මෙයා සිද්ධ කරන්නේ මොකද්ද? නැවත නැවතත් අර තමන්ගේ හිතේ පිනා යන ස්වභාවයට අර අරමුණට තමන් කරපු ඒ දාණයට හිත නංවනවා. ඒකේ හිත පවත්වනවා. ආය නංවනවා, ආය පවත්වනවා. ආය මතක් කරනවා, ආය ඒකේ ප්‍රීතිය විඳිනවා. ආය ඒ පින මතක් කරනවා, ආය ප්‍රීතිය විඳිනවා. මේ විදිහට කරගෙන යද්දී මෙයාට විවිච්ඡේව කාමේහි මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ගැන ඇතිවෙන සිතුවිලි ඇති වෙන්නේ නැතුව යන්න පටන් ගන්නවා. විවිච්ඡේව අකුසලේහි ධම්මේහි කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුකුච විචිකිච්ඡා කියන පංච නීවරණ ධර්ම යටපත් වෙන්න පටන් ගන්නවා. නිදිමත, අලසකම්, හිතේ විසිරීම මේ දේවල්. මේ ප්‍රීතිය හින්දාම ඊට පස්සේ විවිච්ඡේව අකුසලේහි ධම්මේහි විවේකචං පීති සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති කියනවා. සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං. විතර්කයක් වැඩ කරන, අරමුණට නැංවීමත් වැඩ කරන, අරමුණක පැවැත්වීමත් වැඩ කරන විවේකී බවක් හින්දාම ඇති වෙච්ච හිතේ ප්‍රීතියක්, පිනා යන ගතියක්, ඒ වගේම සැපයක් දැනෙන්න පටන් ගන්නවා. මෙන්න මේක විදිමින් යාට මේ අරමුණට හිත නංවමින් පවත්වමින් පැයක් දෙකක් වුණත් ඉන්න පුළුවන්. ඒ ප්‍රීතිය හරියට විදිනවා නම්. ඒ ප්‍රීතිය හරියටම දැනෙන්නේ නැත්තම් තමයි ටිකක් වෙලා යද්දී ආපහු දැන් අමාරුයි කියලා හිතෙන්නේ. හැබැයි හරියට විවිච්ච කාමෙන්ගෙන් නිදහස් වෙලා ඉවර වෙලා තමන්ට ඒ විදිහට ලස්සන දකින්න පුළුවන් නම් ඒක මානසිකාරයෙන් නංවන්න පුළුවන් නම් අර විදිහට ලස්සනට ඒ දේවල් වලට එනවා. ඊළඟට මේ විදිහට වඩාගෙන යන කෙනාට
ඊට පස්සේ විතර්ක විචාර කරන එක කරදරයක් කියලා හිතට දැනෙන ගනිද්දී මේ දුන් දානය ගැන දානයට හිත නංවීමත් එන දානයේ ඇතිවෙච්ච සතුටේ හිත පැවැත්වීමත් කියන කාරණා දෙක මේ අයින් කරලා දාලා මෙයාට පුළුවන් වෙන එතන තිබ්බ ප්‍රීතිය විතරක් අල්ලගෙන ඒ ප්‍රීතිය තුල කිදා බැහැලා වාසය කරන්න. අනේක බොහෝ දුරට දෙවෙනි ධ්‍යානය බවට පත් වෙනවා. තිබෙන මේ විදිහට ඉස්සරහට යන්න පුළුවන්. ඔයම තමයි චාගානුපස්සනාව. ඒ වගේම නැවත මතක් කරන්න තියෙනවා අපි භාවනාවක් කරන්න ගත්තු වෙලාවේ ඉඳලා වැඩක් කරන වෙලාවේ ඉඳලා නිවන කියන එක අපි හොයනවා. අපි මතක තියාගන්න සංකල්ප තුල හිර වෙච්ච ලෝකයා සංකල්ප තුලම නිවන හෙව්වට සංකල්ප නැති තැනමයි නිවන තියෙන්නේ. ආයෙ කියනවා. සංකල්ප තුල හිර වෙච්ච ලෝකයා සංකල්ප ඇතුළෙම නිවනක් හෙව්වට නිවන තියෙන සංකල්ප නැති තැන. අපි සිතුවිලි දාමයක් ඔස්සේම මනසේ විග්‍රහ කර ගැනීමක් ඇතුළෙම නිවනත් විග්‍රහ කරගන්න බලනවා. හැබැයි නිවන තියෙන්නේ සංකල්ප සියල්ල සංසිඳිලා ගිය තැන. නිවන තියෙන්නේ මනසේ සකස් කිරීම සියල්ල සංසිඳුණු තැන. අල්ලගත්තු තැන නෙමෙයි. ඒවා තියෙන තැන නෙමෙයි. මොකද ඒකයි මම දේශනා කරේ නිතරම. මෙතන මේ තප්පරේ නිවන ලබා ගන්න තියෙන්නේ. නිවන හම්බ වෙන්නේ මේ මොහොතේ මේ තප්පරේ. කොයි වෙලාවෙවත් භාවනා කරද්දී අයියෝ මං කවදා නිවන් දකීද? කවදා හරියයිද? මේ දැන් ඊළඟ පැය මට මොකක් හරි විශේෂ දෙයක් වෙයිද? එහෙම බලාපොරොත්තු වෙන්න එපා කියලා. නිවන ලබන්න පුළුවන් මේ තප්පරේ. නිවන් සුව විඳින්නේ මේ මොහොතේ මේ තප්පරේ මෙතන. ඵල සමාපත්තිය හරහා සෝතාපන්න කෙනත් නිවන අත්දකින්නවා. එකම නිවන අත්දකින්නේ. ඒකේ ශක්තිමත් භාවයේ අඩු වැඩි වීමක් තියෙන්න පුළුවන්. සකදාගාමි කෙනත් අත්දකින්නවා නිවන. අනාගාමී රහතන් වහන්සේත් අත්දකින්නවා. එකම නිවන. එකම සංස්කාරයන්ගේ සංසිද්ධියාම. ඒකේ බලවත් භාවය වැඩි වෙනවා විතරයි සිද්ධ වෙන්නේ රහත් වෙද්දී. ඉතින් හිත දුක අභිභවා යන්න පුළුවන්. සෝතාපන්න වෙච්ච දවසේ ඉඳලම දුක අභිභවා ජීවත් වෙන්න පුළුවන්. හැබැයි තණ්හාවෙත් අවිද්‍යාවෙත් ක්‍රියාකාරීත්වයේ හින්දා නැවත වතාවක් ආයේ මුලාවට අපි වැදලා දානවා. අනේ එතනමයි දැන් ඊළඟට ජය ගන්න තියෙන්නේ යාට. තමන් දුක්ඛ නිරෝධය ස්පර්ශ කරලා ඉද්දී තණ්හාවයි අවිද්‍යාවයි ඇවිල්ලා කියනවා නෑ ඕකට වඩා සැපයි දැන් ඕකින් ඇහැරලා බාහිර ලෝකේ හඳුනාගත්තා නම් ඉඳනනම් කියලා. දැන් ඕට වඩා සැපයි දැන් අරයත් එක්ක පොඩ්ඩක් කතා කරා නම් කියලා. ඕට වඩා සැපයි මේ වැඩේ කරලා ආවා නම් කියලා. අනේ හින්දා අපිට භාවනාවේ නැගිටින්න හිතෙන්නේ. ඒකමයි දුක්ඛ සමුදය. දුකේ හට ගැනීම. වෙන දෙයක් නෙමෙයි. ඒකේ විදිහට තේරුම් අරගෙන චතුරාර්ය සත්‍ය මේ තප්පරේම අවබෝධ කරගන්න ප්‍රත්‍යක්ෂ කරගන්න තියෙන දෙයක් බව තේරුම් අරගෙන මොන විදියකට ගහගෙන යන හැදුවත් නැවත සියලු සංස්කාරයන්ගේ සංසිද්ධිය යාමටම හිතපත් කරගන්න පුළුවන් නම් අන්න ඒකමයි ඒකාන්තයෙන් ශාන්ත ඒකමයි ඒකාන්තයෙන්ම ප්‍රණීත. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ශාසනයේ පිරිහීමට හේතු වෙච්ච ඒ කියන්නේ වර්තමානයේ පිරිහීමට හේතු වෙච්ච ප්‍රධානම කාරණාවක් විදියට මම දකින කාරණාවක් ඒ තමයි කියන්නේ ගුරුවරුන්ගේ තියෙන කියන්නේ ගුරු ස්වාමීන් වහන්සේලාගේ තියෙන සමහර කලාවට තියෙන අඩුපාඩු කියන්නේ හේතුව බුදුරජාණන් වහන්සේ දක්වනවා
යම් කෙනෙක් හොඳට ධර්ම විනය තේරෙනවා නම් විතරක් අදාළ වස් ප්‍රමාණය සම්පූර්ණ වුණාට පස්සේ ගෝලයෝ හදන්න පුළුවන් කියලා. හැබැයි යම් ස්වාමීන් වහන්සේ නමක් ගෝලයෝ හදනවා නම් ඒ ගෝලයන්ට තාත්තා කෙනෙක් වගේ සලකන්න ඕනයි කියනවා. ගෝලයට මොනවාද ඕනේ? හැමතේම ගුරුවරයා සම්පාදනය කරන්න ඕන. කොච්චරද කිව්වොත් ගෝලයා ඇවිල්ලා කිව්වොත් ස්වාමීනි මං ඔබ වහන්සේ ඉන්න කුටියට කැමතියි කියලා ගුරුවරයාට පුළුවන්කම තියෙන්න ඕන දරුවෝ එහෙනම් මේ කුටිය ගන්න මම වෙන එකකට යන්නම් කියලා යන්න. කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ ගුරුවරයාට හොඳ දායක පිරිසක් කියන්නේ ගුරුවරයාට තව බොහෝ දෙනෙක්ගේ වගකීම දරන්න පුළුවන් විදිහේ දායක පිරිසක් ඉන්න ඕනේ. එහෙම නැතිවීමෙන් සිද්ධ වෙන දේ තමයි අද බහුතරයක් පන්සල්වල වේවා අරණ්‍යවල වේවා සිදු වෙලා තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් ගුරුවරයාට ඒ අවශ්‍යතා ගෝලයන්ගේ සපුරන්න බැරි වෙද්දී ගෝලියෝ ගොඩක් දුරට පෙළඹෙන්න පටන් ගන්නවා. එතකොට ලෞකික මාර්ගවලට ඒක ප්‍රධාන ප්‍රශ්නයක්. සමහරක් විට අසනීප වෙලා අසනීපට සල්ලි හොයාගන්න බැරි කමට කෙලින්ම ආයේ දැන් ගුරුවරයෙක් යටතේ ඉන්නවනම් ඒක කීයටවත් ගෝලයා හොයන්න ඕනේ නැහැ. අවශ්‍ය කරන පුංචි දේ ඉඳලා ගුරුවරයා සම්පාදනය කරන්න ඕන. ඒකනේ අර ගුරුවරයෙක් කියන්නේ. ඒකයි යට ආචාර්යයන් වහන්සේ කියන්නේ. ඒ ආචාර්ය වත එහිඳ දක්වනවා. කෙලින්ම විනය පිටකේ චුල්ලවග්ගපාලියේ බුදුහාමුදුරු විස්තර කරනවා. Tamanට භාවනාව හෝ වේවා ධර්මය හෝ වේවා උගන්වන කවුරු හරි ආචාර්යන් වහන්සේ නමක් ඉන්නවනම් කෙලින්ම උන්වහන්සේ නැගිටින්න කලින් නැගිටින්න ඕනයි කියනවා. නැගිටලා ඉවර වෙලා නැගිටිනකම් බලන් ඉන්න ඕනයි කියනවා. නැගිටට පස්සේ වැලේ තියෙන සිවුර හරි ඇදේ තියෙන සිවුර හරි කරට දාන්න ඕනයි කියනවා ඇද ගන්න කියලා. ඊට පස්සේ දැහැටි තල්ලා දෙන්න ඕනයි කියලා අතටම දෙන්න ඕනයි කියනවා දත් මදින්නයි කියලා. ඊළඟට මූණ හොදලා ඉවර වෙද්දී වතුර අරන් දීලා ඉවර වෙද්දී අතට තුවාය දෙන්නයි කියනවා. ඊළඟට සිවුර ගලවද්දී සිවුර බිම වැටුණාට පස්සේ උන්වහන්සේ නැමෙන්න කලින් ගෝලයට නැමිලා කවුරු හරි ගෝලයකට නැමිලා ඒක ගන්නයි කියනවා. ওই විදිහට ආචාර්යවත විස්තර කරනවා. මොකද අච්චර සේවයක් යා කරන හින්දායි එච්චර හොඳට ගෝලයෝ යාට සලකන්නේ. ඊළඟට හදිසියවත් ගෝලයෝ අසනීප වුණොත් බුදුන් වහන්සේ ඔය පිළිවෙලම දේශනා කරන ආචාර්යන් වහන්සේටත් තමන්ගේ ගෝලයෙක් අසනීප වුණොත් ගෝලයා නැගිටින කලින් නැගිටින්න ඕනේ. නැගිටලා ගෝලයට අර විදිහටම උපස්ථාන කරන්න ඕනේ කියලා. එහෙම නැත්නම් තවත් ගෝලයෙක් ඒක අනුයුක්ත කරන්න ඕනේ කියලා. ඉතින් විනේ ලස්සනට මේ ශාසනයක පැවැත්ම ලස්සනට තියෙන්න ඕනේ කොහොමද කියලා ලස්සනට පැහැදිලි කරනවා. ඉතින් අන්න ඔය හේතුව හින්දාමයි යම් අවස්ථාවක පටිසම්භිදාරාමයේ වගේ සංකල්පයක් සිද්ධ කරන්නත් තීරණය කරේ. හේතුව ගුරුවරයාට හැකියාව තියෙන්න ඕන යම් කාලයක හරි පහසුවෙන් ජීවත් වෙන්න ගෝලයන්ට අවස්ථාව සලසන්න. ඒකයි ගුරුවරයාගේ දක්ෂභාවය කියන්නේ. ඒ කියන්නේ මෙතන කෙලෙස් වල වැඩිමක් සිද්ධ වෙන්නේ සමහරක් අයගේ ස්වභාවයෙන්ම සැප ප්‍රතිපදාව ඒගොල්ලන්ට ගැලපෙන්නේ නැහැ. සමහරක් අයට ස්වභාවයෙන්ම දුක් ප්‍රතිපදාව ගැලපෙන්නේ නැහැ. කෙලින්ම ද්වේෂ චරිතයට දුක් ප්‍රතිපදාව ගැලපෙන්නේම නැහැ. මදුරුවෙක් එහෙම මෙහෙන් කාපු ගමන් එයාගේ සමාධිය සුණු විසුණු වෙලා යනවා. නක් කරුමයක්ද කියලා එකපාර. එතකොට ඒ ගෝලයාගේ අවශ්‍යතාවයට අනුව කරුණු සපයන්න ප්‍රත්‍ය සපයන්න තමයි ගුරුවරයා බැදිලා ඉන්නේ. ඒකයි කියන්නේ බොහෝ දුරට ධර්මයේ ප්‍රායෝගිකව ඉස්සරහට ගිය කෙනෙක් තමයි ඒ කියන්නේ පැවිදි කරන අයගේ ගුරුවරයා බවට පත් වෙන්නට අවශ්‍ය වෙන්නේ. එතකොට ඔන්න ඔය වගේ හේතුවක් හින්දාමයි අපි දාසංක මහත්තයා මම හිතන්නේ කලින් දන්වන්නත් ඇති. ඇත්තටම මගේ උමනාවකට සිද්ධ කරන දෙයක් නෙමෙයි. එකම හේතුව මම දැන් ප්‍රතිපදාවක් කියලා ඉවර වෙලා
ඒක දැන් වඩන්න මිනිස්සුන්ට ඕනයි කියද්දි වඩන්න ක්‍රමවේදයක් මම සලසලා දෙන්න ඕන. එහෙම කරේ නැත්නම් මං කතා කරන දේ සම්පූර්ණ නැහැ. මේක ඉක්මනට කරගන්න මේක අතහැරලා සම්පූර්ණයෙන් හිතින් හැම දෙයකින්ම නිදහස් වෙන්න කියලා කොච්චර කිව්වත් ඒකට කරන්න ක්‍රියාපිළිවෙලක් වැඩපිළිවෙලක් ලෑස්ති කරලා දුන්නේ නැත්නම් දේශනා කරන දේ සම්පූර්ණ නැහැ. ඒ නිසා අසංක මහත්තයා දැන්වද නැද්ද මන් දන්නේ නැහැ. දැන් හිතන් ඉන්නවා නොවැම්බර් 15 මගේ උපන්දිනයක් තියෙනවා. එදාටම අනුරාධපුරේ පටිසම්භිදාරාමේ කුඩා මොඩල් එකක් විවෘත කරන්න. එතකොට ඒකෙදී අපි කතිකා කරගත්තේ ඒක බොහොම හොඳ ක්‍රමවේදයක් වෙයි කියලා හිතනවා. බුදුරණසේ කියන්නේ ලද දෙයින් සතුටු වීම කියලා. මේ වෙලාවේ අපිට afford කරන්න පුළුවන් යම්සේද අන්න ඒ විදියට ප්‍රත්‍යය සපයනවා. එතකොට ගුරුවරයාට ඉස්සරහට afford කරන්න පුළුවන් වෙන්නේ යම්සේද අන්න ඒකෙන් උපරිමයෙන් එතකොටත් ප්‍රත්‍යය සපයනවා. එතකොට ඒකෙදී අපි තීරණය කළේ ඉස්සරහටත් අනාගතයේත් කොහොමත් ගහක් යට ආසනයක සක්මනයි ආසනයයි විතරයි වටේට මදුරන්ට එන්න බැරි වෙන දලක් ගහලා දැන් උදාහරණයකට හිතන්නකෝ ඉස්සර ෆොටෝ එකක් එහෙම දාන්න ඇති ඇදකට වහලක් ගහලා කියලා ඇදකට ගහපු වහලක් තියෙන වටේට ආසන වටේට දලක් ගහපු ඉස්සරහා අඩිය තිබ්බ ගම සක්මන් මළුවට බහින්න පුළුවන් ගහක් යට වහලක් සහිත ආසනයක් නිදා ගන්නත් පුළුවන් ඒකෙම. ඒතර වෙන කිසි වැඩක් බෑ සක්මනයි පරියන්කයයි විතරයි. එතකොට ඒ වගේ දෙයක් කරන්න පුළුවන් කෙනෙක් විතරයි ඇත්ත වශයෙන්ම නිවන් බලාපොරොත්තු වෙන කෙනෙක් විතරයි එතකොට ඒකට සහභාගී වෙන්නේ. එතකොට ඔයගොල්ලෝ එහෙම හිටියොත් මම වැඩේ ඉන්නේ එතකොට ඒ විදියට. එතකොට මේ විදිහේ කාලයක් පුරුදු වෙච්ච කෙනාට ඊළඟට ප්‍රත්‍යය තිබ්බොත් අර කිව්ව විදියට කුටි සංකල්පේ මං වැඩි කැමති නෑ. හේතුව ප්‍රතිපදාව වඩන අයට කුටි දීමෙන් සිද්ධ වෙන්නේ මම පෞද්ගලිකව දකින මගේ මතයක්. දැන් කාලයගේ වීරියම අධිකම හින්දා එකක් කෙලෙස් බහුල්‍යත්වයට වැටෙන්නත් පුළුවන්. ඊළඟට නිදහසෙන් අයුතු විදිහේ ප්‍රයෝජන අරගෙන ඔහේ කාලය ගත කරන්නත් පුළුවන්. වෙන වෙන බාහිර වැඩවලට පොත් කියවන්න දාරකත් මේක දෙන්න පුළුවන්. භාවනාව අතපසු වෙන්න පුළුවන්. ඒකයි පටිසම්භිදාරාමේ ලොකු සංකල්පය ගත්තත් ලොකු AC කරපු හරි හෝල් එකක තනින් තන තියෙන දුරින් දුරට ආසන තියලා ගුරුවරයා ඉස්සරහෙන් ගුරුවරයාගේ ආසන තියෙන විදිහේ ක්‍රමවේදයක් නිර්මාණය කළේ. මොකද පහසුකම තිබ්බ එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ලස්සනට ඉන්න එකේ ප්‍රශ්නකුත් නැහැ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ හැමදේම අපි සිද්ධ කරන්නේ වීරියෙන් භාවනා කරගන්න. වීරියෙන් තමන් කෙලෙස් යටපත් කරලා මේ කෙලෙස් සුණු විසුණු කරමින් වාසය කරන්න. අන්න ඒක කරගන්න බැරුව ගියොත් මොන විදිහට කරත් වැඩක් නැහැ. කැලේ හිටියත් වැඩක් නැහැ. ගමේ හිටියත් වැඩක් නැහැ. ඒ විදිහට කරගන්න බැරුව ගියොත්. ඉතින් අපි ඉස්සරහටත් හිතුවා එහෙම වුණොත් අලුතෙන් එන කෙනෙක් ඉන්නවද? ඒ හැමෝටම යම් කාලයක ලොකුවට යමක් සිද්ධ වුණත් අර විදිහේ ගහක් යට භාවනා ආසනයක් මාස 3-4ක් ඉන්න දීලා එයාට ඒකේ පන්නරේ ලබන්න පුළුවන් නම් එයා ඊට පස්සේ ශුන්‍යතාවය ඒ වගේම නිර්වාණ ධාතුව වගේ අර අත්දකින්නත් පුළුවන් වෙච්ච කාලෙකම එයාව අර පටිසම්භිදාරාම ගොඩනැගිල්ලට පස්සේ ගන්න විදිහට සැලසුම් කරන්න. ඒකට ආමි ට්‍රේනින් එක වගේ මුලින්ම කට්ට කාලා එන්න ඕනේ. එතකොට කට කන ලෑස්ති කෙනෙක්ට විතරයි බාරගන්නේ. එතකොට අලි එන්න පුළුවන් එක්කෝ ජීවිතේ එක්කෝ මරණය කියන මේකට බහින්න පුළුවන් වෙන්න ඕනේ. මොකද එහෙම සිද්ධ කිරීමේ වටිනාකම තමයි ඒතන්ට වැටිච්ච කෙනාට ආයේ එතනට වැටෙන එක ආයේ ප්‍රශ්නයක් නෙමෙයි. මොකද එතනින් එයා හදාගන්නේ වීරිය. දැන් මම උනත් අර එක එකපත් සමාදන් වෙච්ච අවස්ථාවල් වල
ඉගෙනගත්තු ප්‍රධානම දේ තමයි ඒකෙන් වීරිය වඩන්න හරිම පහසුයි. එලි මහන් පරිසරයක් හැමෝටම තමන්ව පේනවා බලන්න තමන්ට නිදාගන්න ඇදක් නෑ වාඩි වෙන්න පුටුවක් නෑ කරන්න තියෙන එකම දේ පරියන්කයයි සක්මනයි විතරයි. කොච්චර නිදිමත වුණත් කොච්චර ඇඟට වෙහෙස වුණත් භාවනා කරන එක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට අන්න එහෙම වීරිය යම් ආකාරයකින් තමන් හදාගත්තොත් අන්න එහෙම හදාගත්තු කෙනාට මාලිගාවක් ඇතුලේ වුණත් හිත සමාධිමත් කරන්න පුළුවන් වීරිය ඒ විදිහටම වඩන්න පුළුවන්. හැබැයි අතන හැදිච්ච නැති කෙනාට කැලේ ගිහිල්ලා බිත්ති 3ක් විතරක් තියෙන කුටියක හිටියත් එයාගේ වීරිය හැදෙන්නේ නැහැ. මන් දන්නේ එහෙම ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. ශ්‍රීපාදේ වගේත් වැඩේ ඉන්න සමහරු අර වගේ කුටි 3ක අර බිත්ති 3ක වැඩේ ඉන්න ඉස්සරහා රෙද්දක් දාපු. හැබැයි භාවනාවක් කරගන්න බෑ කෝ ධර්ම දේශනාවක් අහා ඉන්නවා එක්කෝ පොත් කියෝ ඉන්නවා. හිත සමාධිමත් වෙන්නේ නැහැ. මේ හැමෝම ගැන නෙමෙයි කියන්නේ. එහෙම සුළුතරයක් එහෙමත් ඉන්නවා. එහෙම ඉඳලා වැඩකුත් නැහැ. නිතර මතක තියාගන්න මුල්ලික වශයෙන් අර විදියට ආසනයක ඉන්නයි කිව්වත් ඒක කිසිම වෙලාවක නිවන් මාර්ග වඩන යෝගියෙක් දුක් විඳින්න ඕනයි කියන සංකල්පයක් කිසිම තැනක නැහැ ධර්මයේ. මම යම් ආකාරයකින් කාවයි කියන ගෝලයන්ව හික්මවනවා නම් මට යම් ආකාරයකින් අෆෝඩ් කරන්න පුළුවන් නම් මම ඒ ගෝලයන්ට දෙන්නේ හොඳම දේ. කවදාවත් බාල දෙයක් දෙන්නේ නැහැ. මොකද ඒක ගුරුවරයාගේ වගකීම. ගුරුවරයාගේ දක්ෂතාවය. ගෝලෙන්ට ඒකට හොයන්න දෙයක් නැහැ නේ අය. මොනවද ඉල්ලන්නේ? අසනීපයි විස්පිරිතාලට වඩින්න ඕනයි කිව්වොත් ගුරුවරයාට හැකියාව තියෙන්න ඕන ගෝලයාව බස් එකේ යවන්න නැතුව ගුරුවරයාට හරි ආරණ්‍යට හරි වාහනයක් තියෙනවා නම් වාහනේ කෙලින්ම යවන්න. ඒකයි ගුරුවරයා කියන්නේ. දැන් තාත්තා කෙනෙක් දරුවව යවන්නේ නැහනේ. අසනීපයි කියලා වාහනයක් තියාගෙන බස් එකක. අන්න ඒ වගේ. අන්න ඒ වගේ තියෙන අඩුපාඩු හින්දා ශාසනයේ සමහරක් ප්‍රශ්නත් ඇති වෙලා තියෙනවා. කෙසේ හෝ වේවා මේ දේවල් තමයි ඒ කියන්නේ නිවන් මාර්ග ලස්සනට ඉස්සරහට අරන් යන්න පුළුවන් සංඝ සන්නිපාතයක් හරි එහෙමත් නැත්නම් මාර්ගඵල ලබින්ගේ ආර්යයන් වහන්සේලාගේ යුගයක් ඇතිවීමේදී යටින් හේතු වෙන කරුණු. ඒ කියන්නේ ආයේ Tamanට අවශ්‍ය දෙයක් හොයන්න අවශ්‍ය නැති විදිහටම සපයන්න පුළුවන් ගුරුවරයෙක් ඉන්න ඕන. ඊළඟට Tamanට තියෙන මෝඩ ආසාවල් වලට යථා ස්වභාවය තේරුම් කරලා දෙන්න පුළුවන් ගුරුවරයෙක් ඉන්න ඕන. එතකොට Tamanට තියෙන ලාමක ආසාවල් වල යථා ස්වභාවය තේරුම් කරලා ඒවා අතහරින්න උදව් කරනවා. Tamanට පහසුවෙන් ඉන්න අවශ්‍ය කරන හැම දෙයක්ම ඒ ගුරුවරයා සම්පාදනය කරලා දෙනවා. එතකොට ආයේ හොයන්න කියන්න ආසා කරන්න වෙහෙසෙන්න මානසික පීඩාවට පත් වෙන කිසිම දෙයක් නැහැ ගෝලයට. එයාට තියෙන එකම දේ භාවනා කරගෙන නිවන් දකින්න. නිවන් දකින්න එකත් මම නැවත අවධාරණය කරනවා. නිවන් දකින්නවා කියලා මේ ජීවිත කාලෙම භාවනා කර ඉන්නවා කියන කතාවක් නෙමෙයි. නිවන් දකින්න බුදුහාමුදුරුවෝ කාල සීමාවෙන් දීලා තියෙන්නේ. උපරිම අවුරුදු 7යි අවම දවස් 7යි. හරියට කරොත්. ඒ ඇතුළත තමන්ගේ ප්‍රතිපදාව ඉවර කරලා ඊට පස්සේ පඩියක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් වගේ මැරෙන දවසනකම් බලන් ඉන්නවා පිරිනිවන් පාන්න. ඉතින් ඒ එතනින් අතරින් පතර තමන් හිත නිවනට පත් කරගෙනම වාසය කරනවා. නිවන් සුව විඳිමින්. කොටින්ම කිව්වොත් නිවන් මඟ කියන්නේම කායික වශයෙන්ුත් මානසික වශයෙන්ුත් තියෙන උත්තරීතරම සැප. එයා තමයි සැපෙන්ම වාසය කරන්නේ. කවුරු හරි ඇහුවොත් කියන්න අපි භාවනා කරන්නේ මොකටද කියලා ඇහුවොත් සැප ගන්න කියලා කියන්න. ඒක තමයි හරිම වචනේ. මොකද නිබ්බානම් පරමං සුඛං. නිවන තමයි උපරිම සැපය. අපි භාවනා කරන්නේ සැප බලාපොරොත්තු වෙයි. මොන සැපද? කායික මානසික දෙකම. ඒ අතරේ සමහර ස්වාමීන් වහන්සේලා හිටියා අනිත් අයගේ වීරිය වැඩි කරන්න ඒ වගේම පරණ ප්‍රාර්ථනා හේතු කරගෙන බොහොම දුක් ප්‍රතිපදා අනුගමනය කරලා අපිට ආදර්ශයක් පෙන්වුවා. බුදුරජාණන් සේවයට වර්ණනා කරා. හැබැයි ඒවා අනිවාර්ය කරේ නැහැ කවදාවත්. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පවා දුතාංග සමාදන් වෙද්දී 3 වතාවක් බුදුරජාණන් වහන්සේ වළක්වන්න හැදුවා.
කාශ්‍යප ඔය වැඩේ අමාරුයි. ඔයාට කරගන්න බැරි වෙයි. ආයෙ හිතලා බලන්නයි කිව්වා. නෑ ස්වාමීනි මට පුළුවන් කිව්වා. කාශ්‍යප මං ඔය 13 දේශනා කරට ඕක අමාරුයි. නැවත හිතලා බලන්න කිව්වා. ඒත් පුළුවන් කිව්වා. තුන්වෙනි වතාවෙත් බුදුහාමුදුරුවෝ කිව්වා. ඊට පස්සේ ආයෙ කියන්න ගියේ නෑ. මොකද ධර්මයේ හොඳට ඇසු පිරු තැන් තිබ්බට පස්සේ වැරදි මතවාද වලට වැටෙන්න තියෙන අවස්ථා ගොඩක් අඩු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ චින්තන රටාව මොන වගේද? රහතන් වහන්සේලාගේ චින්තන රටාව මොන වගේද? අතීතයේ ස්වාමීන් වහන්සේලාගේ ඒ තිබ්බ සමාජ ක්‍රමය මොන වගේද? ඒක තේරුම් ගියාට පස්සේ එයාට ලස්සනට වැටහෙනවා කොහොමද ජීවත් වෙන්න ඕනේ කියලා. මොකද්ද හරි මොකද්ද වැරදි කියලා. ඉතින් අන්නේ බෞද්ධ සාහිත්‍ය අපිට අන්නේ විදිහට ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට ඒ හින්දා මතක තියාගන්න දැන් කවුරු හරි එහෙම බලාපොරොත්තුෙන් ඉන්නවනම් බොහෝ දුරට දැන්ට මම හිතන්නේ ගෑනු අය දෙන්නෙක් කියලා තියෙනවා ඒගොල්ලෝ එදා ඒ දවසේම පැවිදිම වෙනවා කියලා දස සිල් විදියට. එක්කෙනෙක්ට මම හිතන්නේ අවුරුදු 60 ගානයි තවත් එක්කෙනෙක්ට අවුරුදු 29යි හෝ 30යි. පිරිමි අයත් මම හිතන්නේ හිටියා. කොහොම වෙයිද දන්නේ. කෙසේ හෝ වේවා එහෙම වීරියක් තියෙනවා නම් අර විදියට මුලින්ම අතනින් වීරිය හදාගෙන සක්මනින් පරියන්කෙන් ඊට පස්සේ සැපසේ වාසය කරන්න ක්‍රමවේදය සලසලා දෙන්න. එතකොට ගුරුවරයෙක් වෙදිලා ඉන්නවා. දැන් මං කොහොමත් පැවිදි කරන ගුරුවරයෙක් නෙමෙන්නේ. ඒ හින්දා මොන වුණත් සේක සමූහය බෙදිලා ඉදී. ඉතින් තමන් දක්ෂ වෙන්න ඕන තමන්ගේ නිවන් මඟ සලස ගන්න. දේශනා කරන එකත් කරා ප්‍රතිපදාව පැහැදිලි කරන එකත් සිද්ධ කළා. දැන් තියෙන්නේ වඩන්න. ඒකටත් වටපිටාව හදලා දෙන්න. හොඳයි එහෙනම් ඒ බවත් මතක් කරමින් මම නිහඬ වෙන ඔබ සියලු දෙනාටම නිවන් සුවපත් වේවා.